සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. මේ දවස්වල පාසලට යන්න බැරුව ගෙදරට වෙලා ඉන්න දූලා පුතාලට ගෙදර ඉඳන්ම ගණිතය ඉගෙන ගන්න උදව් කරන්න කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණිතාංශය තීරණය කරලා තියෙනවා. ඒ අනුව අද මම සූදානම් වෙන්නේ 10 ශ්‍රේණිය ඉගෙන ගන්න දූලා පුතාලගේ දෙවන වාරයේ පළවෙනි පාඩම වීජීය භාග පාඩම සාකච්ඡා කරන්න. හැමෝම පෙළ පොත ළඟට අරගෙන වැඩේට සූදානම් වෙන්න. ගුරුවරයෙක් ළඟ නැති මේ වගේ දවස්වල පෙළ පොත කියන්නේ ඉතාම හොඳ ගුරුවරයෙක්. හොඳයි අපි බලමු පෙළ පොතේ උදව්වත් ඇතිව කොහොමද පාඩම සංවර්ධනය කරගන්නේ කියලා. හරි. අද අපිට කරන්න පැවරෙන පාඩම වීජීය භාග 13 වෙනි පාඩම. මුලින්ම පෙළ පොතේ ලොකු සහයක් ගන්න පුළුවන් අපිට පාඩම සංවර්ධනය කරගනිද්දී මුලින්ම වීජීය භාග කියන්නේ මොනවද කියලා හඳුන්වා දීලා තියෙනවා. හරයේ හෝ ලවයේ හෝ ඒ දෙකෙහිම හෝ වීජීය ප්‍රකාශන ඇති භාග වීජීය භාග ලෙස හැඳින්වේ. ඊළඟට වීජීය භාග කීපයක් සඳහා උදාහරණ ඉදිරිපත් කරලා තියෙනවා. ඒවත් හොඳට බලන්න ඕනේ. ඊළඟට මේ පාඩමට අදාළ පෙරදැනුමේ තියෙන අත්‍යවශ්‍ය පෙරදැනුම පුනරීක්ෂණය කරගන්න අපිට පුනරීක්ෂණ අභ්‍යාසයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පුනරීක්ෂණ අභ්‍යාසය මගින් මේ පාඩමට අදාළව මින් පෙර අවසානයේට ඉගෙන ගත්ත කොටස. ඒ කියන්නේ 9 ශ්‍රේණියේදී වීජීය භාගය යටතේ ඉගෙන ගත්ත කොටස මෙතන තියෙනවා. එහිදී අපි සාකච්ඡා කළා පූර්ණ සංඛ්‍යාත්මක හර සහිත වීජීය භාග එකතු කිරීම අඩු කිරීම පිළිබඳ ඒ වගේම සමාන වීජීය හර සහිත භාග එකතු කිරීම අඩු කිරීම. එතකොට මේ පුනරීක්ෂණ අභ්‍යාසයට පිළිතුරු සැපයීමෙන් ඔයාලට ආසන්න පෙර දැනුම හොඳින් මතක් කරගන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි. එහෙමනම් මම දැන් විශ්වාස කරනවා මේ පෙර දැනුම ඕගොල්ලෝ ගාව තියෙනවා කියලා. මේ විශ්වාසය ඇතුව අද අපිට ඒ කියන්නේ 10 ශ්‍රේණියේදී කරන්න පැවරෙන කොටස හරයේ අසමාන වීජීය පද සහිත භාග සුළු කිරීම. ඉතින් අපි 9 දී කතා කරා හරයේ සමාන වීජීය හර සහිත භාග. අද අපිට කතා කරන්න තියෙන හරයේ අසමාන වීජීය පද සහිත භාග සුළු කිරීම. ඉතින් මේ අනුමාත්‍රිකාව ඔයාලට උගන්වද්දිත් නැත්නම් ඔයාලට මේ පාඩම ඉගෙන ගනිද්දිත් පෙළ පොතෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඉතින් පාඩම සංවර්ධනය කරගන්න අවශ්‍ය කරන පාඩම තේරුම් ගත යුතු පිළිවෙල පෙළ පොතේ පැහැදිලිව පළවෙනි උදාහරණය යටතේ පියවර සහිතව පියවරෙන් පියවර විස්තර කරලා දීලා තියෙන උත්තරයට යන පිළිවෙල. ඊළඟට තවත් නිදසුන් 3ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිදසුන් වල අරතරම්ම පැහැදිලි කිරීම නැතත් ගානක් හදද්දී අවශ්‍ය කරන පියවර ඇතුළත් වෙන විදිහට පියවර ඔස්සේ පිළිතුර වෙත ළඟා වෙලා තියෙනවා. ඉතින් මේ උදාහරණත් ඔයාලට ලොකු සහායක් කරගන්න පුළුවන් පාඩම තේරුම් ගන්න. හරි. එහෙනම් මේ උදාහරණ තේරුම් ගන්න කලින් මම ඔයාලට හොඳ මට්ටමේ ගණන් 3ක් 2ක් පමණ සාකච්ඡා කරලා පාඩම ගැන හොඳ අවබෝධයක් ඇති කරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපහු ඒ නිදසුන් 3 නැවත අධ්‍යයනය කරලා ඒව හදලා තියෙන දිහා බලලා යම් අදහසක් ඇති කරගන්න. ගාන හදන විදිය ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න. ඊට පස්සේ අවසානයේදී අපිට හැකියාව ලැබෙන්න ඕනේ මේ 13 එක අභ්‍යාසයේ තියෙන ගණන් ටික හදා ගන්න. හොඳයි. එහෙමනම් මම මේ අභ්‍යාසය නියෝජනය වෙන විදිහට උදාහරණ 2ක් ඔයාලා එක්ක සාකච්ඡා කරන්නම්. මුලින්ම මම තෝරා ගන්නවා තරමක් පහසු නිදසුනක්. හරි. සඳහා මම මුලින්ම ගන්නම් නිදසුන 1 විදිහට මම තෝරා ගන්නවා තරමක් පහසු ගානක්.
මේ විදිහට 3 බෙදීම 4යි m එකතු කරන්න 1 බෙදීම 6යි m. හරි. එහෙනම් බීජීය භාග දෙකක් එකතු කරන්න අපට පැවරෙනවා. ඒ වගේ හරේ බීජීය පද ඇතුළත් වෙලා තියෙන වගේ හර අසමානයි. එතකොට මේ වගේ එතකොට 9දී අපිට ගැටලුවක් වුණේ නැහැ හරය සමානව පැවතුනේ. මෙතන 4යි m තිබුණා නම් මෙතනත් 4යි m. මෙතන 6යි m නම් මෙතනත් 6යි. එතකොට අපි ඉගෙන ගත්තා ඊට පෙර වසරවලදී හරය සමාන භාග එකතු කරද්දී සමාන හරය පිළිතුරේ හරය බවට පත් වෙනවා. ලවය දී ඇති ගණිත කර්මය යටතේ සුළු වෙනවා. දැන් මෙතන තියෙන ගැටලුව හරය අසමාන වීම. එහෙනම් අපිට මේ භාග දෙකේ හරය සමාන තත්වයට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ හරයන් දෙකේ පොදු හරය. ඒ කියන්නේ හරයේ ඇති පද දෙකේ කුඩාම පොදු ගුණාකාරය. ඉතින් මෙන්න මෙතනදී අපිට පෙර දැනුම අත්‍යවශ්‍ය වෙන විශේෂයෙන්ම 10 ශ්‍රේණියේ 12 වෙනි පාඩම වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරයේ සෙවීම පිළිබඳ ලොකු සාකච්ඡාවක් සිදු වෙනවා. එතෙහිදී මේ වගේ එකිනෙකට වෙනස් වීජීය පද වීජීය ප්‍රකාශන යෙදෙන අවස්ථාවලදී කුඩා පොදු ගුණාකාරය හොයාගන්නේ කොහොමද කියලා සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම ඒ පාඩම සාකච්ඡාවට ගන්නෙ නෑ. මොකද කාලය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙන නිසා මම කුඩා පොදු ගුණාකාරයේ සෙවීම පිළිබඳ දැනුම වලට තියෙනවා කියන විශ්වාසය ඇතුව ඉදිරියට යනවා. හරි. එහෙමනම් 4im 6im කියන පද දෙකේ වීජීය පද දෙකේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 12im. ඉතින් මේක මං හිතන්නේ ඔයාලට පෙර දැනුම පොඩ්ඩක් අලුත් කරගත්තාම කොහොමද උනේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. සරලව තේරුම් ගත්තොත් 4 6 කියන සංඛ්‍යාත්මක පද දෙකේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 12. m කියන පද දෙකටම පොදු පදෙ වෙන්නේ m. ඒ අනුව 12m කුඩා පොදු ගුණාකාරය වෙනවා. හොඳයි. එහෙමනම් අපි දැන් උත්සාහ කරන්නේ මේ හරයන් දෙකම 12m තත්වයට පත් කරගන්න. හරි. එහෙමනම් අපි මුලින්ම පළමු පදේ හරය 4m 12m තත්වයට පත් කරගන්න ඕනේ. එහෙමනම් 4m 3ෙන් ගුණ කරාම 12m ලැබෙනවා. එහෙනම් හරය 3ෙන් ගුණ කරපු නිසා අපිට ලවයත් 3ෙන් ගුණ කරන්න ඕනේ. එකතු කරන්න. ඊළඟට 6m 12m කරන්න 2ෙන් ගුණ කරන්න. ඒ අනුව ලවයත් 2ෙන් ගුණ කරන්න ඕනේ. හොඳයි. ඒ අනුව පළමු වීජීය පදේ හරය 4 වරක් 3 12m බවට පත් වෙන පොදු හරය බවට පත්. ඒ අනුව ලවය 3 වරක් 3 9ක් වෙනවා. දෙවෙනි පදේ හරයත් අර වගේම 12m බවට පත්. ඒත් එක්කම ලවය දෙවරක් එක 2 බවට පත් වෙනවා. හරි. ඔන්න එහෙනම් අපේ ගැටලුව අපි හරය සමාන වීජීය භාග දෙකක තත්ත්වයට සකස් කර ගැනීම කරලා තියෙනවා. දැන් අපිට ඉතා පහසුවෙන් පිළිතුරට යන්න පුළුවන්. පෙර දැනුමට අනුව සමාන හරය පිළිතුරේ හරය වෙනවා යන 12m පොදු හරය වෙනවා. ලවයේ දී ඇති ගණිත කර්මය යටතේ සුළු වෙනවා. 9 එකතු කරන්න 2. වීජීය භාග දෙක අඩු කරන්න තිබ්බනම් මෙතන ගණිත කර්මය අඩුව. ඒ අනුව ලවය අඩු කරනවා. ඉතින් මේ විදිහටම අඩු කිරීමක්කින් පිළිතුරට යන්නත් පුළුවන්. එහෙනම් අවසාන පිළිතුර 9යි 2යි 11යි හරය 12m. පොදු සාධක ලවයට හරියට තියෙනම් පොදු සාධක වලින් කපා හරින්න පුළුවන්. පොදු සාධක නැති නිසා අවසාන පිළිතුර මේ බවට පත් වෙනවා. හරි. මේක ටිකක් පහසු ගානක්. අපි ටිකක් අමාරු අවස්ථාවකට යමු. ඉක්මනින් ඒක නිදසුන 2 අපි සාකච්ඡා කරමු. නිදසුන 2. හරි. නිදසුන 2 විදිහට මම තෝරා ගන්න ටිකක් අමාරු වෙන අවස්ථාවක්. 4 බෙදීම 2x එකතු කරන්න 3 බෙදීම 4x වර්ග අඩු කරන්න y බෙදීම 6. හොඳයි. දැන් මේකේ වැදගත්ම දේ මේ හරයන් තුනේ පොදු හරය නැත්නම් කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. 2x 4x වර්ග 6 කියන පද තුනේ කුඩා පොදු ගුණාකාරය 12x වර්ගය.
ඉතින් මේක ආපු විදිහ තව ටිකක් 12 වෙනි පාඩම නැවත උදාහරණ ටික බලලා තේරුම් ගන්න. එය අනුව මම කෙලින්ම පොදු හරය ලබා ගන්න. හොඳයි. දැන් අපිට කරන්න පැවරෙන්නේ මේ එක් එක් භාගයේ හරය පොදු හරයේ තත්ත්වය නැත්නම් 12x වර්ගයේ තත්ත්වයට මාරු කරන්න ඕනේ. එහෙනම් පළවෙනි පදයේ භාගයේ හරය 2x 2x 12x වර්ගයේ තත්ත්වයට ගන්න නම් 2 12 වෙන්න 6න් ගුණ වෙන්න ඕනේ. x වර්ග වෙන්න තව x ගෙන් ගුණ වෙන්න. ඒ කියන්නේ 6ix ගෙන්. ඒ අනුව ලවයත් 6ix ගෙන් ගුණ වෙන්න ඕනේ. එකතු කිරීම දෙවන වීජීය භාගයේ හරය 4x වර්ග 4x වර්ග 12x වර්ග තත්ත්වයට මාරු කරන්න 4 3ෙන් ගුණ කරාම 12 ලැබෙනවා. x වර්ගයේ තියෙනවා. එහෙනම් එතන වෙනසක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් හරය 3ෙන් ගුණ කරොත් පොදු හරයේ තත්ත්වයට මාරු කරගන්න පුළුවන්. එහෙමනම් යාගේ ලවයත් 3ෙන් ගුණ කරන්න ඕනේ. ඒකත් හරි. තුන්වෙනි පදයේ හරය 6 6 12x වර්ග තත්ත්වයට මාරු කරන්න 6 12 කරන්න 2ෙන් ගුණ කරන්න ඕනේ. x වර්ගයේ එන්න නම් තව x වර්ගයකින් ගුණ වෙන්න ඕනේ. හරි. එහෙනම් 6 2x වර්ගයෙන් ගුණ කරාම 12x වර්ගය ලැබෙයි. ඒ අනුව යාගේ ලවයත් 2x වර්ගයෙන් ගුණ වෙන්න ඕනේ. හොඳයි. ඔන්න එහෙනම් අපි අමාරුම කොටස කරගත්තා. මේ පියවර තමයි හොඳ පරිස්සමෙන් කරගන්න ඕනේ. දී ඇති හරයන්ගේ පොදු හරය නැත්නම් කුඩා පොදු ගුණාකාරයේ පරිස්සමට හොයා ගන්න ඕනේ. ඊළඟට එක් එක් භාගයේ හරය පොදු හරය තත්ත්වයට පත් කරන්න ගුණ කළ යුතු ගුණාකාරය පරිස්සමට හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ හරිම ලේසි ඊළඟ පියවර දැන් හැම භාගයකම පොදු හරය හැම භාගයකම හරය පොදු හරය තත්ත්වයටපත් වෙනවා 12x වර යනවා ලවය සැකසෙනවා 4 වරක් අය 24x විදිහට දෙවෙනි භාගයේ හරයත් අර වගේම පොදු හරය ලැබෙනවා 12x වර්ගය ඊට අනුරූපව ලවය 3 වරක් 3 9 ලෙස සැකසෙනවා තුන්වෙනි භාගයේ හරයත් 12x වර්ගය වෙනවා ඊට අනුරූපව ලවය අපි සංඛ්‍යාත්මක කොටස මුලට ගමු 2y x වර්ග විදියට සැකසෙනවා හරි ලවය ගැන අපිට එච්චර හිතන්න දෙයක් නැහැ. අපේ අරමුණ තමයි හරය පොදු හරය ලෙස සකසා ගැනීම. ඊට අනුරූපව ලවය වෙනස් වෙනවා. ඉතින් ලවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපිට වැදගත් නැහැ. ඒක තියෙන තත්ත්වය අනුව අපේ පිළිතුර ලැබෙන එකයි වෙන්නේ. right. දැන් හරි. දැන් එහෙනම් අපේ ගැටලුවේ සඳහන් වීජීය භාග තුනම පොදු හරය සමාන වෙන විදිහට අපි තුල්්‍ය භාග දැනුමෙන් ඊට අනුරූප තුල්්‍ය භාග ලබාගෙන තියෙනවා. දැන් භාග තුනේම හරය සමාන වෙලා තියෙනවා. දැන් එහෙනම් පහසුයි සමාන හරය පිළිතුරේ හරය කියන නීතියට අනුව පොදු හරය 12x වර්ගය වෙනවා. ලවය දී ඇති ගණිත කර්ම යටතේ සුළු වෙනවා. මෙතන ගණිත කර්ම දෙකක් එනවා. 24x එකතු කිරීම 9 අඩු කිරීම 2yx වර්ග. ඊට පස්සේ අපි බලනවා ලවය තවදුරටත් සුළු වෙනවා සජාතීය පද තියෙන සුළු කරගන්න පුළුවන් මේ ගැටලුවේ හැටියට ලවයට ලැබිලා තියෙන විජාතීය පද එහෙනම් තවදුරටත් සුළු වන්නේ නැහැ එහෙමනම් මේක තමයි අපිට අවසාන පිළිතුර විදිහට ලැබෙන්නේ හොඳයි එහෙමනම් මේ ගාන ටිකක් අමාරු ගානක් පළවෙනි නිදසුන ඉඳලා මේ නිදසුනට එනකොට මෙවැනි නිදසුන් කීපයක් හදාගෙනයි මේ වගේ ගානකට එන්න ඕනේ එතකොට මම හිතන්නේ පහසුවෙන් මේ කරුණු ටික තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් අපිට මේ නිදසුන් දෙක ඒ සාකච්ඡා කළ විදිහත් ටිකක් උදව්වට ගත්තාම පෙළ පොතේ තියෙන නිදසුන් තුනත් හොඳින් අවබෝධ කරගන්න ඔයාලට හැකියාව ලැබෙනවා. ඒ අනුව 13 එක අභ්‍යාසයේ තියෙන ගණන් ටික හදා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඊළඟ දවසක අපි පිළිතුරු ටික සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.